සෙනසුරාදා දිනේ පවත්වන බුද්ධ පූජාව මගින් අප పూర్වයේ කරන ලද අයහපත් කර්ම දවා හරිනු හැකි බව සමහරු කියනවා මේ පහදා දෙන්න. දැන් අපි හොඳට දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අපාතින් යම්කිසි අවලක් අසාධාරණයක් සිද්ධ වුණා නම් අපිට පාපයක් වුණා කියන්නේ අපෙන් කාට හරි වෙච්ච අවලක් අසාධාරණයක්. දස අකුසලයකට හෝ කර්මයක් කර්මපතයක් ආදී මොනෙකින් හරි කාට හරි අවලක් අසාධාරණයක් කළා නම් මෙන්න මේ කරපු එකට විපාක තමයි අපිට විපාක වශයෙන් ඉන්න තියෙන්නේ. පාප විපාක කියන්නේ ඒවා. ওই විපාකයක් ගෙවිලා යන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විදෝලම ගෙවන්න ඕනේ. මොන විදිහින් හරි අපි ඒ කරපු පාඩුවට ලෝකෙට වන්දි ගෙවලා. ඒ බෙහෙත විදලා. ඒ ටික ඉවර කරපු දාට ඒක කරපු පාප කර්මේ බලය ගෙවෙනවා. ඊට පස්සේ මේ පාප කර්මේ නැවත වාරයක් විපාක දීම වශයෙන් අපි කරා එන්නේ නැහැ. ඒ එන්නේ නැති වෙන්න හේතුනේ මොකද? ඒකට අවශ්‍ය වන්දිය ගෙවලා ඉවර වෙච්ච නිසා. එහෙනම් මේ මුළු වන්දිය කියන්නේ මොකද්ද? මුළු ලෝකෙටම අපි විසින් කරපු පාඩුවක්. අපි එක්කෙනෙකුට පාඩුවක් කරනකොට අපි හිතන්නේ එයාට විතරක් පාඩුව කළා කියලා. අපි ළඟ දූෂ්‍ය මානසිකත්වයක් ගොඩ නැගුණා. ඒ දූෂ්‍ය හිතෙන් නිකුත් වෙන චිත්ත කිරණ, චිත්ත ධාරාවන් මුළු විශ්වයටම බලපානවා. මුළු විශ්වයටම විනාශයක් කරන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා අපි සුළුවෙන් එක්කෙනෙකුට බැන්නොත් එහෙම ඒ වෙලාවේදී ඇතිවෙච්ච දෝෂයේ මානසිකත්වය මේ විශ්වයේටම සාපයක් වුණාකට හේතු වෙනවා. මෙන්න මේ නිසා එකවාරයක් බැන්නොත් එහෙම එකවාරයක් බැනීමේක වන්දි කියවන්න කියත අපි කවද කියලා ඉවර කරන්නේ. අපි අර ලෝකයට කරපු පාඩුව එක දෙයකට නෙමෙයි බලපාන්නේ. අපි කන බොන ආහාරයේ දූෂ්‍යයෙන් බලපානවා එක පැත්තකින්. අපි අතුරු කරන පරිසරයේ විශේෂයෙන් බලපානවා. අපිට ඔක දැනෙන්නේ නැත්තේ මොකද? සාප කරනවා වාගේම මෙත් වර්ණයි සෙත්පත් නැයි ලෝකේ ඉන්න හින්දා. ඒගොල්ලන්ගේ සාන්තිය විහිදෙන නින්දාම අර සාපකාරයේ සාපේ මැඩපවතිනවා. එහෙනම් අරුට එන ගහපන් මූට එන ගහපන් ඕක හැඳි ගෑවියන් කියලා කියනකොට මහා දූෂ්‍ය මනසකින් කියනකොට විහිද කරන පිට නෙවෙයි ලෝකේ ගිනි අරන් විනාශ වෙන්න ඇති. ඒ තරම් විනාශයක් කරන්න බලයක් විහිදාන. ඒ වෙන්නේ පොදු ලෝකයේ තුල පොදු ප්‍රතිඵලයේ භුක්ති විඳින්න වෙන නිසා. ඔය දෙගොල්ලොම එවනේවා මිශ්‍රණය තමයි භුක්ති විඳින්නේ. ඊට එකේ කෙන ගහපන් කියනට එක්කෙනෙක් කියන සියලු සත්‍යීන්ටම යහපතක් වේවා. ඒකෝර එක්කෙනෙක් චෙක් කරනකොට එක්කෙනෙක් වාස් කරනකොට චෙක් කරන බලය නිසා වාස් කැපෙනවා. ඒක නිසා අර මිනිසියකින් තියෙනවා බොහෝ කොටම මෙල්ල වෙලා තියෙනවා. හැබැයි නමුත් ලෝකයේ කරව පාඩුවන කවුරු හරි කර ගහන්න ඕනේ සෙත් කරන්න. සෙත් කරනවා කිව්වම ලැබෙන බලයක් ලේසියෙන් අරින්න බෑ. අර විස විදගෙන යන්න ශක්තියක් වේද වේලා උත්සාහ වෙලා ලෝකෙට හිත කරන්නත් උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ නිසා මේ අන්‍යයන් විහිතරපත් වෙනවා. උතුමන් පව විහිතරපත් වෙනවා අර සාප කරන අයගේ සාප කපන්න. විශාල විහිතක් ගන්නවා. සාන්තිය ගොඩ නගන්න. මේ හැම එකකම වන්දිය ගෙවන්න වෙනවා අර සාප කරන අයට. මම ඔහුට විතරයි වෙන්නේ අනිකට තියෙන අමාරුව මොකද කියලා කියන්න බෑ. ඒ අපිට නොපෙන්නේ අපි එහෙම කියන්න පුළුවන්. දසදහසක් සක්වල ඉන්න සියලුම සත්ත්වයින්ට කරදරයක් වෙනවා අර පැත්තට. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ ඇති වෙන සත්‍යයන් නිසා අපි ලෝකෙට කරපු අවැඩ අසාධාරණ යන වන්දි තමයි අපි මේ පාප කියලා ගෙවන්නේ. දැන් අපිට අහනවා දැන් මේ අයහපත් කර්ම වලින් අපි මුදෙන්න නම් අපි ඒක මොකද කරන්නේ? එහෙනම් අපි බැන්න සාධාරණ විතරක් වන්දි ගෙවලා හරියන්නේ නැහැ. අපෙන් අවැඩ වෙච්ච පාළු වෙච්ච සියලුම ලෝක සතුන වන්දි ගෙවන්නේ. දැන් සියලු ලෝක සත්‍යයට අපි යහපතක් සාන්තියක් ඉෂ්ට වේවා කියලා පැතුවොත් හිතෙන් කයෙන් වචනයෙන් කියන ඒ තුන් දෙනින්ම අර කියන්නා වූ මෙත් වැඩිම කළොත් මෙත්තා සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ගුණ ඇති සතර බ්‍රහ්ම විහරණයන්ගේ යුද්ධ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන මේ තුන සිද්ධ කළොත් තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ අරවර වන්දි ගෙවන්න. ඒ ශාන්තිය විහිදිලා පැතිලා මේ සියලු සත්වයන් කරා යනවා. අපෙන් සාප කිරීමේ යම්කිසි අවඩක් එලා තිබුණා නම් අපි අද සෙත් කිරීමේ ලබන්නා වූ යහපත නිසා එදා කරපේකට වන්දි ගෙවෙනවා. අපෙන් විචා පාඩුවට අපි ණය ගෙවුවොත් තවදුරටත් ණයකාරීක වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මිත් වඩන ක්‍රමයේ දැනගන්න ඕනේ. දැන් සමහර අයගේ මතයක් තියෙනවා උදේ ඉඳන් රැය වෙනකම් මිත් පරන්න මෛත්‍රී කර්මස්ථානිය වරනවා. ඊට පස්සේ ආචාර්යවරු දේශකයෝ ඒ මූලික අය කියනවා. මිත්‍යා දෘෂ්ටිකයට පින් දෙන්නේ හේක. බැරි වෙනවා. දැන් දෙනවා තව නිගමනය. සම්‍යක් දෘෂ්ටික දෙයියන්ට විතරක් පින් දෙන්න. මිත්‍යා දෘෂ්ටිකට එහෙම පිටිනු වලට කරදර වෙනවා දෙන්න එපා. දැන් මිත් වඩනවා කියන්නේ මොකක්ද?
ලෞකික වශයෙන් ලෝකයට මෙත් වරනවා යහපතක් වෙන්න කියලා. අයිතරගෙන පින් දෙන්නේ එහෙම වවුන්ට. උන් අපිට ගහන. එහෙනම් සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙතරණ කියලා දෙන්නේ මේ. ඔකරෝ මෙත් වරනවා කියලා අනිත් පැත්තේ කියන උන්ට දෙන්න එපා කියලා. මොකද ඒ වල දින මේක? මෙන්න මේ වගේ මේ රෝග සත්‍යය යහපත දකින්නේ නැහැ. කෙනෙක්ගේ යහපත දකින්නේ නැහැ. ඒකත් තමන්ගේ වාසියට හරවයි. මොකද ඇහුවොත් එහෙම කියන්නේ. මිත්‍යා දෘෂ්ටිකයි වින් අරගෙන බලවත් වෙලා අපිට ගහයි. තමන්ගේ ආත්මලාභය නිසා උට පින් දෙන්න එපා. සම්මිය දෘෂ්ටිකයි දුන්නොත් ඒගොල්ලෝ අපිට උදව් කරයි. උදව් කරගන්නයි උදව් නොදෙන කෙනාට අයින් කරන්නයි දෙකනේ ඉතින් කටයුතු කරන්නේ. මේක බුදු ඒකවල මොකද්ද මේ ධර්ම? දැන් මේ එක එකනාගේ ප්‍රශ්න ඇති වෙන හැටි. ඔය ගොඩ නැගින්නත් හේතු තියෙනවා. ඔය දේශනා කරන මූලික දේශකයෝ සමහරවල්ලාට ලෙඩක් හැදිලා දුකක් කරදරයක් ඇති වෙලා ඊට පස්සේ ඔකරෝම ගිහින් කියන්නේ යනවා. මුල හොයලා බැලුවොත් එහෙම දෙන්න එපා කියන්නේ අත්දැකීම මොකද්ද? දේවාලට ගිහිල්ලා පූජාවක් කියපු තියලා වැඩේ කෙරුන්නේ. ඊට පස්සේ තව දෙවියන්ටයි ඔක්කොම කියන අයට කිව්වා. තමන්ගේ ලෙඩේ සුව වුන්නේ. කොහොම කර කර ඉන්න ඉතරා වෛරයක් හරගන්නවා. ඔවුන් එක එකවත් මට පීඩුුනේ නැහැ. උන්ට දෙන්න හොඳ වැඩක් කවදා හරි කෙනෙක් තමයි හිත ඇතුලේ පැහැවන්නේ. තමන්ට වෙලාවෙදිලා තමා දේශකයෙක් වෙච්ච ගාම දෙනවා දේශනාව. අහවල් જાතියෙන්න දෙන්න එපා පලාතරත් පින් ගොඩක්. උන් අසත්පුරුෂය උන් කවදාත් උදව් කරන්නේ. අර තමන් දැකපු අධ්‍යක්ෂකයම හැටියට ඕක දෙනවා ලෝකේ. ලොකු විනාශයක් කරගන්නවා. අපි ලෝකේ යම් සත්‍යයකට ණය වුණා. ඒ සත්‍යය දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් හිතන්නකෝ. මුස්ලිම් මුදලාලි කෙනෙක් ඉන්නවා. දැන් සම්මාදිට්ඨික මිත්‍යාදිට්ඨික තෝරන දැන් ඉන්න පිරිස බෞද්ධය සම්මාදිට්ඨිකයි අනික ඔක්කොම මිත්‍යාදිට්ඨිකයි කියලා තෝරනවා. මුස්ලිම් මුදලාලිගෙන් කණ්ඩ බඩු ටිකක් අරන් ඉනවා කියලා. හල්ලි දුන්නේ ණය වුණා. දැන් මුදලාලිට අපි ණයකාරයෙක් කියලා. දැන් එයාත් බෑ මැරිලා හිටන් අපි ඇවිදලා ඉන්න තව කොහේ හරි ඉපදිලා ඉන්නවා. දැන් ඉතින් අපි කියනවා මිත්‍යාදිට්ඨිකයෙකුට පින් දෙන්නේ. උදව් කරන්න එපා. මුස්ලිම් මුදලාලිත් මැරලා ඉවරලා හිටන් භූතයෙක් වෙලා හරි කමක් නැහැ බලා ඉන්නවා පැත්ත කරලා හිටන් මට අරු මගේ මෙච්චර බඩු මල්ලක් අරන් ගියා මෙච්චර ගානක කොහොමද රුපියල් 1000ක් දෙන්න තියෙනවා දුන්නේ නැහැ ඒකදී බලාගෙන ඉන්න මේගොල්ලෝ පින් කරලා ඉවරලා කියන මිත්‍යා දෘෂ්ටිකින් අපි පින් දෙන්නේ ඔගේ පින නේ මට මයි ගත එකදී අරය බලා ඉන්න දැන් ඉතින් අපිට මිදෙන්න හම්බෙන්නේ මේ අප්‍රමාණ අනාදීයේ පටන් ඉන්න සසර ගමනේ අපි සම්මාදිට්ඨිකයකද ගන්න දෙනු කලේ. ඒ එකම ආගමක්වත් නැති අය එක. විවිධාකාර ආගම් විදෘෂ්ටි දරන අය එක. අපි ගන්න දෙනු කරලා නෙමෙයි ආවේ. අපේ ණය කීයක් එයාට ගෙවෙන්න තියෙනවා. හොඳයි ඒගොල්ලන්ට ණය ගවන්න නැතුව අපි සම්මාදිට්ඨියකින් ණය ගවලා ඉවරලා සම්මාදිට්ඨියකින් උදව් කරලා ඉවරලා ඉන්නකොට. හරි අපි කියමු දැන් මෙලොවම ඉන්නක මුස්ලිම් මුදලාලි මැරලා නැහැ කියමුකෝ තව ඉන්නවා. අර මිනිස්සයා තව ඉන්නවා කියමුකෝ. දැන් ණය ගෙවන ක්‍රමයක් තියෙනවා කියලා අපිට ක්‍රමයක් දෙනවා. මොකද්ද මේ සාසනයට උදව් කරන්න උපකාර කරන්නේ. මුද්‍රාට රුපියල් 1000ක් ණය. මම චෛත්‍ය බඳින රුපියල් ලක්ෂයක් දිනවා පරිත්‍යාග කරනවා. පන්සලේ චෛත්‍ය බඳින. මුද්‍රාලි අහනවා වගේ දෙනවා කොහොමද ණය? ඒක පිළිලා කොච්චර කාලද? ඒ කොහොමද? මම චෛත්‍ය හදන්න රුපියල් ලක්ෂයක් දුන්නා. දැන් මුද්‍රාලි පිළිගන්නේ. එහෙමයි. ඔව් මම ණය පිළිවා කියයි. කල්පනා කරලා බලන්න වීඩියෝ කියලා. චෛත්‍ය හදන්න රුපියල් ලක්ෂ දුන්නේ එකේ පින වෙනයි. ඒක වෙනම තියෙන්නේ. මුදලාලිට ණය ගෙවෙන්නේ නැහැ අපි ණය කාන්නේ නිදහස් වෙනවා. අන්න ඒ වගේ දෙයක් ඔතන තියෙන්නේ. යම් කිසි දෙයක් කරලා ණය ගෙවන ක්‍රමයක් තියෙනවා. ඉන්දහමකින් ණය ගෙවන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. නොපෙනෙන ලෝකවල සිවුම් ලෝකවල ඉන්න අයට. ඒ මොහොතේත් මැවිලා යනවා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර සුඛෝභෝගී දේවල් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. ලෞකික දේවල්. ඒ නිසා ඒවට අවශ්‍ය කරන්නා වූ දේවල් ලැබෙන ක්‍රමයක් තමයි ඔය බුද්ධ පූජෝපහාර ක්‍රමය. දැන් බුද්ධිනේගේ ලෝකෙ මේක මත තියෙනවා. පිළිමේ වත් කරනවාද පිළිමේට ලෙඩ හැදෙනවාද ඇයි මේ පූජා කරන්නේ දැන් මේ ආගේ දේවල් හුඟක් ආගේ තියෙනවා බ්‍රහ්ම. බොහෝ තදින්ම යන්නේ එකක්. ඇයි මේ පිළිමවල රූපවල වලට කන්න දෙන්නේ? මොළ වැඩක් නෙමෙයිද? මේ ආදි වශයෙන්. චේතනාව තුළින් නිදහමක් නැගෙන ආකාරය හොඳට පැහැදිලි කරලා තියෙන විස්තර කරලා තියෙනවා මේ පිනක් පළ දෙන ආකාරය. කාටවත් දුන්නාම කොහොමද අපිට ලැබෙන්නේ? ඒකත් අපි දැනගත යුතු හරි ගැඹුරු තැන.
අපි යම්කිසි ලැබීමකට හිමිකාරයෝ වෙලා ඉන්නවනම් කාටවත් දීපු හින්දා නෙමෙයි. ඒක තමයි අපේ පැවැත්මේ උරුමය. මිනිස්සෙක් කියලා ඉපදුනා නම් යම්කිසි පුද්ගලයෙක් මිනිස්යාට හිමි යම් ආහාරයක් ඇත ඔහුට ඒක උරුමයි. ඒ පිනේ මේක ගැබ්බෙලා තියෙනවා. මිනිහෙක් වෙන්න අවශ්‍ය කරන පිනක් කරා නම් ඒ කරව පින තුලම. ඒකට අවශ්‍ය සියලු කාරණා පෝෂණයක් ගැබ්බෙලා තියෙනවා. ඒ කාටවත් දීපු එකක් නෙමෙයි. ප්‍රසන්න මනසේ ඇති. හැබැයි දීපහම ලැබෙන්න හේතුව මොකක්ද? ප්‍රසන්න මනසෙන් උපන් අයට ඒකට හිමි ආහාරය ලැබුණා. ඕක උදුරා ගන්නවා ලෝභකමන තමන්ගේ කර ගන්න හදන අනුන්ගේ. මෙන්න මේ නිසා ලෝකේ තියෙන ඒවා අපි කාලයක් තුල අසාධාරණ විදිහට අනුන්ගේ දේවල් පොඩි ගහගත්තා. අපිට ස්වභාවයෙන් ලැබෙන තිබිච්ච ස්වභාවික ලැබීම ඒ නිසා පිරිහුණා. දැන් දාන දුන්නාම ලැබෙනවා කියන්නේ පොඩි ගහගත්ත ඒවා ආපහු දාලා සාධාරණත්වයටපත් වෙනකොට අපේ උරුමය මතුවලා එනවා. ඒක තමයි ලැබීම, තීමේ ලැබීම කියන්නේ. ඉතින් ශාසනයෙන් ගත්ත දෙයක් ඇත්නම් එමේ ලෝකයක් මගේ කියලා අල්ලාගත්ත ලෝකයේ තුල මම මගේ කියලා අල්ලාගත්ත ගොල තුල පොදු පරිහරණය කරන ලෝකයක් මගේ කියලා අල්ලාගෙන තියෙනවා. දැන් මේ ලෝකේ කවුද අල්ලලා දුන්නේ? කොහොමද අයිතිවාසිකම අපිට ආවේ? අපි විසින්ම ගොඩනගාගත්ත දෘෂ්ටිය තුලින් ඉඳලා. මෙන්න මේක අපි සම්මත කරගන්න. මේක අපි කියලා. මිනිසු කට්ටියක් මේක තියලා අපි සම්මත කළා කවදා හරි. ඔය සම්මත කරන්න මේක හිතුව සතුත් ඔය අනුමැතිය දුන්නා. සියලු සත්ත්වය අනුමැතිය දුන්නා. ඔව් අපිට ඕනේ නැහැ. උඹලා සම්මත කරගෙන උඹලා කොට කරගන්නලු. අපි කොහේ ගියා කමන්නේ. ඔය බල්ලෝ හරා එක එක සත්තුත් අපිට දුන්නා අනුමැතිය. අපි ඒගොල්ලෝ ගැන තකලා ඒගොල්ලෝ ගැන හිතලා ඒගොල්ලන් කොටස වෙන් කළාද අපි අනුමැතිය අපි සම්මත කරගත්තා. සියලු සත්‍යයන්ට පොදු ලෝකෙක හැකියාවෙන් බලවත් නිසා අනික කියුන් දුට්ටුවර ගණන් ගන්න නැතුව උන්ගේ අයිතිවාසිකම් පැත්තකට දාලා අපේ කට්ටිය විතරලා මේ ලෝකේ මේ කෑල්ල උඹට මේ කෑල්ල උඹට කියලා වෙන් කරගෙන සම්මත කරගත්තා. ඒ සම්මතින උපතිරාපු හදාගත්තා. නීතිමාලාවක් හදාගෙන නීතිමාලාවට හැදුවා. ඒ උපතිරාපු අයිතිකාරයාගේ පරම්පරාවට යන කූලෙන් යන විකුණන්න බෞද්ධෙන්ද උගත් යන කැමැත්තක් කරගන්න අවසර ඇතුව ඒ ඇයිට එහෙම අයිති හිමිකම අපිට තමයි අපේ රාජ්‍යයෙන් දීලා තියෙන කියලා රජයෙන්ම සම්මත කරගත්ත. ඒක තමයි රජය කිව්වෙත් ඒකම සම්මතිය. ඔන්න ඔය සම්මතය කරගත්තර කෝ දැන් සාධාරණ ඊට වෙලාද? කෝ මේකේ හිමිකාරයා හිමි කොටස. පොදු ලෝකේ අපිට ඕන හැටියට සම්මත කරන්න තියෙන අයිතිවාසිකම මොකද්ද? සත්‍යයකට. පොදුවේ භුක්ති විඳපු ලෝකයක්. පුද්ගලිකව වෙන් කරගන්න තිබිච්ච හිමිකම අයිතිවාසිකම මොකද්ද? සියලු ලෝකේ සියලු සත්‍යයෙන් හිමි ලෝකේ. මොන විදිහෙන්වත් එහෙම අයිතියක් නැහැ. එන අසාධාරණ ඉස්සෙල්ලාම කවුද කරලා තියෙන්නේ? මුලින්ම වෙන් කරගෙන අපි සාධාරණයි අපේ නීතියානුකූලයි අපේ දාඩියම හතිය හරියම සල්ලි දීලා මේ ඉඩම ගත්තේ ආදි වශයෙන් කියන අපිම නේද මේක කරලා තියෙන්නේ. හැබැයි මේක දැන් ලෝක සම්මතියක් කියලා කඩන්න බැරි සම්මතියක් කියලා ඉවරයි. දැන් මේක අපි දැනගත්තට අපිට පුළුවන් කමක් නැහැ ඒක නැති කරන්න. දැන් අපිට සිද්ධ වෙනවා එක දෙයක්. මොකද? අපේ ඒ කියන කොටස තුල යම්කිසි කෙනෙක්ගේ කොටසක් තියෙන බව අපි දන්නවා. ඒ කොටස අපි අපේ කොටස විතරක් අරගෙන අනිත් කොටස ඒ ඇයට නිදහස් කරනවා. ඔන්නේ නිදහස් කිරීමට කියනවා අපේ ටික අරන් ඉදිරි ටික දැම්මා. දාන හරිය තමයි ඊ ටික. අල්ලගෙන ඉන්න හරියයි දාන්නේ. දාන හරිය තමයි දාන්නේ. එහෙනම් අපි අල්ලගෙන ඉන්න එකේ දැන් විදා භුක්ති විඳගෙන හිටපු නිදහස් ලෝකේ. ඊර්තිවරේ හිටියන. ඒ වගේම ආර්ය උත්තමයේ හිටියන. නිදහස් ලෝකේ තමන්ගේ පංගුව පොතන හරිය තියෙන එකකින් ගන්න පුළුවන්. බඩගිනි වුණා බඩගිනි වෙච්ච ලාක වටපිට බැලුවා ගහක ගෙඩියක් තියෙනවා. ඉතින් පොදු ලෝකේ ගහක ගෙඩිය තමන්ගේ බඩින හොයන කෑවා. ඒ හිමිකම තිබුණා. දැන් කඩන්න ගියාම ඔය අලි ගහන්නේ ඔක මමයි තියෙන්නේ. ආගෙන් හද ගන්න. දැන් එහෙමයි තියන්නේ. එහෙනම් අපි ලොකුම සාපවාදීන කොටසක් කරලා තියෙනවා. මොකද්ද? ලෝකයේ උතුමන්යයි යම් සම්මත ගුණ ධර්මදී පිරිසක් ඇද්ද. ඒ පිරිසට හිමිදේ වැටකඩලු ගහලා කොට කරලා කණ එක තමයි ඒක මහා සාපයක් පළ දෙන එක හේතුව. මෙන්න මේක අපි ඒ ආයත දැන් ආපහු දුන්නේ නැත්නම් එහෙම අර සාපේට මහා සාප ලද්දෝ වෙනවා. මහා සාපේට ගොදුරු ණය වෙනවා. ඒ විදිහ නොදී කන තාකල් අපිට සාපයක් වැඩිලා හිටන් අපේ සම්පතිය විනාශ වෙලා දැවිලා ගිහින් තියෙන බොහොම පොඩ්ඩයි තියෙන්නේ. 1000ට එකක්වත් ලැබෙන සම්පත්තියෙන් අද හිමි කරගෙන ඉන්නේ. ඒක පිරිහිලා ගිහින්.
හැදෙන ගහකොළ පහ නිසරු වෙලා ගිහිල්ලා. මතුවෙන්න තිබිච්ච ඒ වැටි වෙන ඵල ධර්ම සත්‍යයක් නැති වෙලා ගිහිල්ලා. මොකද උතුමන්ගේ කොටස කන එක පැත්ත. ඒ වගේම ලෝකේ සාමාන්‍ය අය කොටසත් ඔගේ තියෙනවා. ඒ අයගේ හිමි කොටස ඒ අයට දෙන්නේ නැතුව ඒ අය තනින් තන ඉන්නවා. නැති අය තනින් තන ඉන්නවා. ඒගොල්ලෝ පැත්තක අපි අපේ කිරිය කනවා. සාමාන්‍ය අයටත් අසාධාරණයක්. බල්ලෙකුට බලලෙකුට සතෙකුට කවුඩෙකුට ඌට හිමි කොටසත් අපේ වත්තේ තියෙනවා. ඌටත් අසාධාරණයක් කියලා උණ්ඩ කන්න දෙන්නේ අපේ වත්තේ බල. මොනවා හරි දාලා කොල්ල දාලා හරි වතු මොනවා හරි දාලා හරි පන්නලා හරි රොකඩ බැඳගෙන හරි පාන් තියාගෙන හරි පවුලෙකුට කන්න දෙන්නේ ඒ පැත්තෙන් රකින්න. ඒක තිරිසන් සත්තුන්ගේ කොටසත් අපි අයින් කරලා දානවා. නැති බැරි අහිංසකයේ හිමි කොටස අපි අසාධාරණ අපේ කොටස කරගෙන. දැන් මේ දෙකෙන් ලොකුම බලවත් විදිහට ප්‍රතිචාර දක්වන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ගුණවතුන්ට කරන අඩුපාඩුව නිසා ඇතිවෙනා වූ සාපය. ඒකත් බලවත් තමන් කරා ගමන් කරා කරදර කරනවා. අනික තමයි පහත් නීච බුද්ධිරයාට නොදින හිමිකම දෙන්න නැතුවම ඌ ගහනවා පහර ගහනවා. ඌට එන එකකින් ඉන්නේ සාපේ නෙමෙයි. ඌ ගුණ හීනිය නිසා ඌගේ ගතියක් තියෙනවා. ඌගේ එක ගත්තොත් එහෙම ඌ එක 10ක් ගහන්න බලා ඉන්නවා. එයා තමයි හිනහුරුගේ පැත්තේ. ඒ හිනහුරුගේ පැත්තේ ආයට අපි ඒ පැත්ත කණේ ගවන්නේ ඒගොල්ලන්ට දෙන්න දෙනවා ඒගොල්ලන්ට. දීලා එකෙන් බේරෙන්න ඕනේ. සාපේ නිදහසින උතුමන්ගේ කොටස උතුමන්ට දෙන්න ඕනේ. අනිත් භවෝග සම්පත්තියෙන් අපිට හිමි කොටස තියාගෙන ඒ අයගේ හිමිකම් කොටස් නිදහස් කරන්න ඕනේ. අනේ ලෝකෙ මිට පෙර තිබුණ ක්‍රමයක් ඕක. බුදුදහම හරියට දැනගෙන හිටපු කාලේ කමතේ ඉඳලා වීටිය ගන්න ඉස්සෙල්ලාම ඒ කොටස් ටික වෙන් කරනවා. මුලින්ම වෙන් කරනවා. අග්‍ර සත්‍යයේ ගිහිලා බුද්ධ පූජාවට දෙන්න. අතේ හරිය ඉඳුල් කරන්න ඉස්සෙල්ලා කරල කිරි වැඩිගෙන එනකොට කපලා අතින් පොඩි කරලා කිරි ඇට වෙන් කරලා අරගෙන. ඕකෙන් නොඉඳුල් කිරිබතක් හදලා ගිහිල්ලා නම් කිරිබත් පූජාවක් බුද්ධ පූජාව වශයෙන් තිබ්බා ඉස්සෙල්ලා. පළවෙනි කොටස අග්‍ර සත්‍යයේ දිහා නිදහස් වෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ කොටස ගත්තට පස්සේ මුළු කුඹුර ඔක්කොම කැපුවේනේ අන්තිමට කපනකොට. කුරුල්ලන්ගේ කොටස කුරුල්ලන්ට තියලා තමයි කපාගෙන ආවේ. කුඹුරේ සියලු ගෝයන් කැපුවේ නේ. පැත්තක් ඉඩarලා ඉඳන් පැත්තක් වෙන් කරලා තිබ්බ සතුන්ට ගන්න. වැටෙන කරල් අහුලා ගත්තේ නැහැ. දුගී මගී අයට අහුලාගෙන මලු අරන් ඇවිදලා පෙට්ටිය අරන් ඇවිදලා අහුනකොට හොඳයි පුතේ යන්න ගිහින් අහුලා ගන්න කියලා ඒකට ඉඩ දුන්නා. එයාට ඒව තහනම් කළේ නැහැ. ආයේ ඔක්කොම තහනම් කරා. අතට කුඹුරේ ඔක්කොම හදලා වුණාට පස්සේ කුඹුරු අසද්දලා දුන්නා. ඔක්කොම ඇලවිලි හදලා දුන්නා. ආයේ දේවත්වයේ පවාද ඉන්නවා. ඒ සියලු අයට දේව පූජාවක් වශයෙන් කියලා අපිට උදව්පකාර කරපු කට්ටිය ප්‍රතිපකාර වශයෙන්. ඒ අයට දෙවියන්ගේ කොටස කියලා වෙන් කළා කොටස. දිව්‍ය දාන වල ඒගොල්ලන්ට පින් හදලා. ඒ කොටස වෙන් කළා නම් දේවාලයකට හරි නැත්නම් ඒ බඳු දේව පූජාවකට හරි වෙන් කරලා ඒ පූජාව දීලා දෙවියන්ට පින් දුන්නා. දෙමව්පියන්ට වැඩිහිටියන් තියෙන කොටස ගුරුවරුන්ට තියෙන කොටසක් වෙන් කරලා ඉන්න තමන්ගේ යම් කිසි ඉදිරි කොටසක් ඒ අය කරා ගිහින් දෙන්න වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ අසල්වැසි ආදී තව උදව්පකාර කරන පිරිස වලට යම් කිසි එක වෙලාවක් කන්දර කවන්නේ තමන් තියෙන හැටි ටික තියෙන හැටියට වෙන් කරලා. එනේ ණයට මොකද කරන්නේ? විල්ලයි බලාපොරොත්තු වෙන දුගී මගී අයට කොටස වෙන් කරලා ඒගොල්ලන්ට ටික ටික අරගෙන දුන්නා. මෙහෙම දීලා අන්තිමට මෙන්න අනික් කට ඔක්කොටම දිනවස මගේ ටික මේ තියෙන්නේ මට කන්න මගේ ගෙදර පරිහරණය කියලා ඒ ටික අරන් ගියා. දැන් බලනකොට වීගොරින් 4න් 3න් 2ක් විතර දීලා 3න් 1යි ගත්තා. හැබැයි අපි ඔය ඔක්කොම නැතුව මුළු සම්පූර්ණ පරිහරණය කළා භුක්ති විඳලා අද තියාගෙන ඉන්න ප්‍රමාණය කොච්චරද? එදා එසේ කළා 3න් 1 කියලා ගත්ත ප්‍රමාණය අර වගේ 10 ගුණයක් ලොකුයි. අර සම්පූර්ණ අස්වැන්න නෙවෙයි 10 ගුණයක් එයාගේ කොටස ලොකු වෙනවා. මෙච්චර විශාල අස්වැන්නක් ආවා. සුද්ධ ජීවීන්ගෙන් හානියක් නැතුව ගියා. සතුන්ගේ විනාශයක් ගොවිතැනට නැතුව ගියා. විශාල ශාස්ත්‍රීයත්වයක්. පෝර දාන වේග ගහන ඕන කමක් තිබුණේ. කිසි මහන්සියක් නැතුව විශාල අස්වැන්නක් ගත්තේ ඒ ක්‍රමය. අන්න අපේ ලෝකේ ශාස්ත්‍රීයත්වයේ පිළිහිලා තියෙන ක්‍රමය. අනුන්ගේ අරගන්න එකයි අපේ එක කියන්නේ. අපි දන් දෙනවා අපේ සල්ලි වලින් දන් දෙනවා කිව්වා. යථාර්ථය ඒක නෙමෙයි. අපි අනුන්ගේ පොඩි ගහගෙන කරන ලෝක සම්මතියක් තියෙනවා. මට ඒ ලෝක සම්මතිය වෙනස් කරන්න බෑ. මගේ පඩිය හරි මේ හම්බ වෙන එක හරි සියල්ලම සම්පූර්ණ එකක් ලැබිලා තියෙන්නේ. ඒ සම්මතිය කරන්න බැරි නිසා මම නිදහස් වෙනවා මගේ කොටසෙන් ඒ ටික සිද්ධ කරලා කියලා යම් කෙනෙක් හිතලා. සමාගයේ පඩියකින් ওই විදිහේ ක්‍රමයක් වෙන් කරගත්තා. Taman ලැබෙන ආදායමකින් ක්‍රමයක් හදාගත්තා. අවුරුද්දක් යනකොට ලොකු වෙනසක් බලාගත්ත හැකි තියෙනවා. අනේ හේතුරණු ඵලයේ ලැබෙන හැටි බලාගත්තා. අග්‍ර සත්‍යයක් වෙන් කරන්න ඕනේ සාසනයේ. පුළුවන් නම් Taman ලැබෙන පඩිය ගන්න පඩිය කීයක් දානවා කැටයක් කරලා. ඒක වෙන කිසියෙකට ගන්න ඒක සාසනීය විදිහට. ඒකෝර අපිට උදව් උපකාර කරපු අපි අද ජීවත් වෙන ලෝකේ අපිම හදාගත්ත ලෝකයක් නෙවෙයි. මේවට නොයේක ආකාරයෙන් දාඩිය මහන්සිය පෙරලා තමන්ගේ කාලයේ ශ්‍රමයේ වැය කරලා වැව්වමුණු හදලා දීලා ඔක්කොම කරලා දීලා හදලා දුන්න පිරිසකගේ ඒ උදව් උපකාරය අපිට අදත් අපිට ජීවත් වෙන්න ආධාර දෙනවා. දැන් දිව්‍යාදී වන්නාව කොට්ටාස් වශයෙන් ඉන්න අයටත් ඒ අය සඳහා මෙන්න මගේ කෘතෝපකාරී කියලා කොටස වෙන් කරනවා.
මෙන්න අම්මට තාත්තට මම හැදුවට වැඩුවට කියලා පොඩක් කීයක් හරි කන වෙන් කරගන්න. ගතනුගත වෙනම දෙයක් වෙන් කරනවා. මට උගන්වපු කරලා දුන්නා මග පෙන්නලා දුන්න ගුරුවරුන්ට ආදීන්ද කියලා කොටසක් කීයක් හරි වෙන් කරනවා. ඒක එකතු වෙන්න තියලා වෙන්න නම් යම් මොහොතක අවංකවම මේ පිරිසවල ගිහිලා වාර දීලා ගෞරවයෙන් දෙන එකට ගෞරවයෙන් දෙනවා. ඒ වගේ අනුකම්පා බුද්ධියෙන් දෙන එකට අනුකම්පා බුද්ධියෙන් දෙනවා. මෙන්න මේ ක්‍රමයේ තමන්ගේ කොටස නිදහස් කරලා තමන්ට ලැබෙන හරිය නිදහස් බුද්ධිය පටන් ගන්නවා. වැඩි කල්යන් ඉස්සෙල්ලා කිරී පිරෙන්නේ නැහැ හරියන පටන් ගන්නවා අය. මොකද හේතුව අන්න දානි ආනිසංසය කියන්නේ ඔන්න ඕක. ණය. ණය වෙච්චිලා දාප්පන් කියන එකයි කියන්නේ. ණය තියාගෙන ඉන්නේ ණය දාන්න නැතුව. ණය වෙලා ඉන්නේ. ඔය වෙලා තියෙන ණය ආපහු දාපන් කියන එක තමයි දාන ණය කියන්නේ. දාන ණය තමයි දානිය. ණය නිදහසෙන් නම් එළිය කරගන්න ඕනේ. ඒතර අපි ණය නැතුව ජීවත් වෙන්න වෙනවා. ඉතින් මේ පූජාව සිද්ධ කිරීමේදී අපි කරන්නේ ඔන්න ඔය ටික තමයි ඉස්සෙල්ලා. දැන් බලන්න ඔකද කීයක් කියවෙනවද කියලා. දැන් මේක පිනක් වෙන්නේ කොහොමද? පරිභෝග කළා හෝ නොකළා හෝ හිමික ආයගේ කොටස හිමයිට වෙන් කිරීමයි කරන්නේ. ඒ පරිත්‍යාගය ඒකයි. දැන් ශාසනීය අග්‍ර බුදු පියාණන් වහන්සේ මහරහතන් වහන්සේලාගෙන් අපිට ලැබිච්ච ආශිර්වාදය. අපිට ලැබුණ යහපත සාන්තිය. විමුක්තිය සලසා ගැනීමට අද මේ කාලේ වෙනකොට අපිට ඒකට හේතු කාරකේ ධර්මයේ පැවතුනේ කුමක් නිසාද? ඒ මාර්ගය කොහොමද අපිට හම්බ වුනේ? ඒ මාර්ගය මතු කරලා දුන්නේ කවුද? ගෙනත් දුන්නේ කවුද? අපිට කරලා තියෙන අනන්ත උපකාරයක් බව සිහි කරලා. අන්නේ උපකාරයට කෘතෝපකාරය තමයි මේ සිද්ධ කරන්නේ. ඒ සඳහා උපහාරය සිද්ධ කිරීමේ වටිනාකමත් ඒ වගේම. චිත්ත ප්‍රහාදය ඇති වෙන දෙයක් වෙනවා. අපේ ගුණේ අපේ තුලින් ඉස්ත වෙනවා. දැන් ඔතන අපි නොදකින්න පැති ගොඩාක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අග්‍ර කරගෙන මහා සංඝ රත්නයට පූජා කරනකොට අන්තරා පරිනිබ්බායි කියන එක්තරා විදිහේ කොටසක් ඉන්නවා අනාගාමී ඵලයටපත් වෙලා අරිහත්ත්වයටපත් නොවිච්ච. ආර්ය කොටසක් ඉන්නවා භික්ෂුන් වහන්සේලාට. කාමරාග, රූපරාග, අරූපරාග කියන මේ රාග තුනම ගෙවලා. කාමරාග නැති නිසා කාම ලෝකෙ උපදින්න විදිහකුත් නැහැ. රූපරාග නැති නිසා රූප උපාදානයක් නැහැ, රූප ලෝකෙ උපදින්න විදිහකුත් නැහැ. අරූප රාග දුරු කළා අරූප ලෝකෙක උපදින්න විදිහක් නැහැ. තුන් භවයේ කොහොමද උපදින්න විදිහක් නැහැ. මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ ඊතුරු තන සංයෝජන දුරු කරලා නැති නිසා පිරිනවම් පාන විදිහකුත් නැහැ. මෙන්න මෙවඳ කොටසක් අපවත් වෙනවා. මෙන්න මේ අපවත් වෙච්ච කොටස අන්තරා භව කියන අවස්ථාව තුළ ඒ හිදි ස්වභාවයෙන් ජීවත් වෙනවා. ඒ අධ්‍යාපනයට හිමි ආවුස ගෙවිලා ඉවර වෙන දවස වෙනවා. අපිට නොපෙන්න පැත්තක ඔන්න ඔය වික්ෂුන් වහන්සේලා ඉන්නවා අද. බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයට කියලා පූජා කරපුවාම උන්වහන්සේලාත් එතෙන්ට වැඩලා ඒ දානි උන්වහන්සේලාට ලැබෙනවා. දැන් අපි දැකලානේ මේ දින එක අහක යනවා කියලා අපි හිතන්නේ. ඕකෙන් කොටසක් මැවිලා උන්වහන්සේලාගේ පාත්‍ර වලට යනවා. මේක නොපෙන්න පැත්ත. නමුත් යම් දවසක කෙනෙකුට දැකීමේ නුවණ පහළ වෙච්ච දාට ඕක පෙනේ. ඔයගේ සිද්ධි තියෙනවා ලෝකේ අපි දකින්න නැති පැති. මම දැනුවත් වෙච්ච සිද්ධියක් තියෙනවා පොඩ්ඩක් දැනුම් දෙන එකක් දෙකක් වගේ වෙන හැටි වෙන්නන්නේ. මේ වගේ අවස්ථාවල බොහෝ කරම එක සිද්ධ වෙනවා. අපේ පැත්තේ එක්තරා ආරණ්‍යයක් තියෙනවා. මේ ආරණ්‍ය ඊළඟ නායක හාමුදුරුවෝ අපවත් වුණා. අපවත් වෙලා කාලයකට පස්සේ අපේ ඉන්න අනික් අපේ තිබු අනික් හාමුදුරුවෝ තමයි මේ අර පින්ඩාන බෝධා කරනවා. එයාට දානි දුන්නා. මේ ස්ථානයේ මේට ඉතලා හිටපු සියලුම මේ ස්ථාන ගොඩනගපු ඒ වගේම ස්ථානික කටයුතු කරපු අපි ස්වාමීන් වහන්සේලාට කියලා උන්වහන්සේලාටත් මේ පින් අයිති වේවා කියලා මේ පින් දෙනකොට. එක දවසක් මාත් වේ දෙන දවසක මාත් එතෙන්ට ගිහලා බලා හිටියා. එතන එන සිද්ධිය මොකද්ද? කවුද ඉන්නේ? මොකද වෙන්නේ? නොපෙන්න පැත්ත කොහොමද කියලා. ඒ භික්ෂුන් වහන්සේලාත් එක්කලා පැත්තකින් තවත් වයසක හාමුදුරුවනේ පාත්‍රයක් අරන් ඉඳින්. අර හොඳට පැහැදිලිව පේනවා. මම බලාගෙන හිටියා දැන් මොකද මේ ඉන්නේ කවුද මෙයා? එතන හිටපු වයසක හාමුදුරුවෝ තමයි එක්තරා අධ්‍යාපක හැටියෙන් ඉඳලා අර දානි දෙන්නලා දැන් පාත්‍රය තරම් ඉතින් වඩින්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අර හාමුදුරුවෝ අර වචනේ කියනකොට මේ ස්ථානයේ මේ කටයුතු කරපු අපේ ආදි මූලිකව හිටපු ස්වාමීන් වහන්සේලාට මේ පින් බලෙන් යහපත වෙන්න කියලා කියනකොට අර පාත්‍රය විදිනවා දානි. අර හාමුදුරුවෝ අරගෙන උන්වහන්සේලා කුටියට වඩිනවා. දැන් මම බලා හිටියා අර මනෝමය වශයෙන් මෙයිච රූපේ කිරපු ඒ හාමුදුරුවෝ කොහෙද ගියේ කියලා. මිල්ල අත්තක් තියෙන ගල් තලාවක් තියෙනවා මිල්ල අත්තක නෙවෙයිලා අන්න ඉතින්ට ගියා. ඊළ උන්වහන්සේ දානේ වැඩ. මේක බුදුම සිද්ධියක් නෙවෙයි හැර වෙන්නේ නැහැ. නිකන් බැලුවා පේන එකක් නෙවෙයි මේ. මොකද වෙච්ච සිද්ධිය. ඊට පස්සේ මම උන්වහන්සේලාට කිව්වා අපේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා.
ආයෙත් මහණෙලා නේ. අනේ මහත්තයා අපි දන්නේ නැහැ මොකක් වෙන බව. අපි සමහර දාට එහෙම කරන්නේ නැතුව නිකුත් දානි ගන්නවා. ඊට පස්සේ නම් කවදාවත් අපි ඔය කියන විදිහටම අනුමෝදන් කරලා තමයි දානි ගන්නේ. දැනගත් එක අහගත් එක ලොකු වටිනාකමක් අපිට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ උන්වහන්සේලා කිව්වා. දැන් මෙන්න මෙහෙම දේවල් මෙහෙම වෙනකොට අපි හිතන්නේ මේ බුද්ධ පූජාව අහක දැම්ම කියලා අපි හිතන්නේ. බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ පූජා කරපු පූජාව තුළ උන්වහන්සේලාගේ හිමිකම් කොටසත් ඕකේ තියෙනවා. උන්වහන්සේලාට ඕකේ කොටස යනවා. ජීවත් වෙලා අර අන්තරා ලෝකේ ඉන්නට. ඒ කියන්නේ අන්තරා පරිනිබ්බාය කියන එක හොයාගන්න බැරුව ඉන්නේ කොතන මොකද්ද වෙන්නේ කියලා. අන්තරා පරිනිබ්බාය කියන්නේ ඔන්න ඔතන ඉඳලා හිටන් පිරිනවම් පානවා. ඒ කාල අවසානයේදී. මෙහෙම දේවලුත් හිමිකම කොතින් ලැබෙන්නේ. බුද්ධ ශ්‍රේෂ්ඨ ගුණයේ සිහි කළා බුදුරජාණන් වහන්සේලා උදෙසා. උන්වහන්සේලා පිරිනවම් පාලාද නැතත්. ඒ නාමයේ සිහි කළා හිටන් දුන්න දානීය ආනිසංසය අප්‍රමාණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් හොඳට පැහැදිලිව තියෙනවා. අපදාන පාළියේ පළවෙනි බුද්ධාපදාන කියන අපදානය. බුද්ධාපදානය. ශ්‍රී වේදදේව චක්‍රවර්ති කියන රජ කෙනෙක් වෙලා ඒ රජුරු මහා දානයක් මනෝමය වශයෙන් දුන්නා. හිතෙන් මවලා දුන්න දානය. ඒකුත් පිරිනුවම් පෑ සියලුම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාද මාගේ දානෙට වඩිත්වා කියටම මනසින් ආරාධනාවක් කළා. එයාට මනෝ චිත්ත රූප මෙවීමේ හැකියාවක් තියෙනවා. එයා උන්වහන්සේට පේනවා. දැන් යමක් නිර්මාණය කළා හිතන හිතේනවා කරන්න පුළුවන් මානසික ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. හැබැයි මානසික ලෝකේ සිද්ධ වෙන මනෝ රූප සතහනක් විතරක් මේක සත්‍ය වශයෙන් සිද්ධ වෙන්න දෙයක් නෙමෙයි. මේ ත්‍රිවේද දේව චක්‍රවර්ති රජුරවන්ට හිතුණ එක දවසක් මම කිසි කෙනෙක් නොදුන්න මහ දානයක් අද දෙනවා. මේක සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මම එහෙම දානයක් අද දෙන්නේ. මේ දානි දෙන්න මම විශාල මාලිගාවක් හදනවා. මේ මාලිගාව මොකෙන්ද හදන්නේ? මේ ලෝකයේ යම්තාක් ලෝකේ රන් ක්‍රීදී මුතුමැණික් යම්තාක් ඇද්ද මේ සියල්ල එක ගොඩක් ගැහේවා. මට පෙනෙන්නේ. දැන් මනසට මැවිලා පේනවා ලෝකේ තියෙන තරම් රන් ක්‍රීදී මුතුමැණික් ඔක්කොම එකදලා මහා ගොඩවල් හදනවා. රත්තරන් ගොඩක් ක්‍රීදී ගොඩක් මුතු ගොඩක් මැවිලා මහා කඳු. මේ සියලු රන් ක්‍රීදී මුතුමැණික් වලින් සැරසිලා. මම අද මේ දෙන මහා ධර්ම දානශාලාව. මහා විශාල දානශාලාවක් නිර්මාණය වේවා. දැන් හිතෙන් හිතලා බලා ඉන්න අර මනෝලෝකෙදී. දැන් ත්‍රිවේදදේව චක්‍රවර්ති රජුරවන්ට පේනවා විශාල මාලිගාවක් රන් ක්‍රීදී මුතුමැණික් වලින් සැරසිලා බොහෝම ලස්සන මතුවේලා. රන් පුටු ක්‍රීදී පුටු මැණික් පුටු ආදි වශයෙන් උපකරණ ඔක්කොම රන් ක්‍රීදී මුතුමැණික් වලින් සකස් වෙලා හැඩ වැඩේලා ලස්සන දෙලා මේ විශාල මාලිගාවක්. අද මම මහා දානයක් දෙන්නයි මේ සැරසෙන්නේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කැඳවලා. උන්වහන්සේලාට මේ මහා දානි දෙන්නේ. උන්වහන්සේලා රූපේනුත් නැහැ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහෙම පෙන්වන්න දෙයක් නැහැ. පිරුණම් පාර ඉවර. අපි මනෝමය රූපයේ ඒ රජුරුවන්ගේ හිතේ මැයින් රූපේ විතරයි මෙතන තියෙන්නේ. මොකද කරන්නේ? මේ මහා දානෙ දෙන්න අවශ්‍ය සියලුම දානෝපාංග. මේ මහා මාලිගාවේ මැවේවා. ඉතින් යාර පේනවා අප්‍රමාණව බත් ව්‍යාංජන සියලුම දේවල් මැවිලා ගොඩ ගැහිලා. කිසිම අඩුපාඩුවක් නැතුව මේ මහා දානෙ දෙන්න සේවක පිරිස මට මැවේවා. විශාල සේවක පිරිසක් මැවිලා පේනවා. දැන් මගේ දානෙට ඔක්කොම හරි මම ආරාධනාවක් කරනවා කාටද? ඉක්ුත් පිරිනුවම් පෑ සියලුම බුදු පියාණන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් මහරහතන් වහන්සේලාත් මගේ දානෙ ආරාධනා කියලා වඩීවා. මානසික ආරාධනාවක් කරනවා. දැන් එයාට වෙනවා රජුරවන්ට වෙනවා. බුදුරයන් වහන්සේලා ලක්ෂ ගණන් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අර විදිහට වඩිනවා. පසේ බුදුන් වහන්සේලා එක එක පැත්තෙන් වඩිනවා. විශාල බුදුරයන් වහන්සේලා පිරිසපු භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඔක්කොම වැඩලා ඉන්නවා පේනවා. පාසෝදලා ඔක්කොම කරණියා කරලා අනිත් ඇතුළට ගිහිලා උන්වහන්සේලා ආසන වල වඩලා ඕන තරම් ආසන වැයෙනවා හිතු හැටියට. දැන් මගේ පිරිස කිසි අඩුවක් නැතුව උන්වහන්සේලාට මහා දානෙ පූජා කරත්තා. මට මේ සිරියාව බලන්න. මටත් මාලිකාවක් ඇත්තකම ඇවිේවා. ඉහළගෙන. දැන් පේනවා ඉහළ මාලිකාවක් වල රජුරෝ ඒකෙන් ඉන්නේ බලා ඉන්නවා සමානව පේනවා. දැන් රජුරවන්ට පේනවා භික්ෂුන් වහන්සේලාට දන් දීලා උන්වහන්සේලා දානේ වලද ඒ වගේ සමහර අය සක්මන් කරනවා සමහර අය ඇත්ත වෙලා ඉන්නවා සමහර අය තැනින් තැන ධර්ම සාකච්ඡා කරනවා මේ ආකාරයෙන් එක එක විදිහේ ලස්සන සුන්දර ලෝකයක් අර මානසික වශයෙන් මවලා බලනවා. මම අද කවදාවත් කෙනෙකුට කරන්න බැරි මහා දානයක් අද ශ්‍රේෂ්ඨ දානයක් දුන්නා. මේ දානයේ පින දිව්‍ය බ්‍රහ්මාදී යම්තාක් මෙතන රැස් වුණාද මේක බලන්න. සියල්ලෝම අනුමෝදන් වෙත්වා. දසදහසක් සක්කර ඉන්න සියලු දෙව් දේවතාවෝ අනුමෝදන් වෙත්වා.
යන්තරමක් මේ පින ලබා ගැනීමට ගන්න බැරි කෙනෙක් ඇත්නම් අනුමෝදන් වෙච්චා ගිහින් දැනුම් දෙත්වා අනුමෝදන් කරත්වා. මෙන්න මෙහෙම කරලා අනුමෝදනාවකුත් කළා. අපේ මහ බෝසතාණන් වහන්සේ මනෝමය දානයක් දුන්න හැටි එක අත්දැවුවා. හජ කෙනෙක් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා මම ඒ දුන්න දානීය පින කොච්චරද කියනවා. එතෙන් පටන්ගෙන සසර සරණාපාකල් මට අත දිගු කරන හැරෙන් ලැබෙනවා. නෑ කියන වචනයක් අහන්න හම්බුනේ. මෙන්න මෙබඳු විශාල වාසනාවක් ලැබුණා. ඒ හේතුවෙන්. දැන් මේ පින කොහොම එකක්ද? දැන් පින් නැගින්නේ නැද්ද බුද්ධ පූජාවේ? රූපද වක් කරනවාද කියලා කියන එක ගැලපෙනවද? අපේ දෘෂ්ටි වලට නම් තර්කවාද තියෙනවා. පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයක් තුලින් මේ අතිසීමිත කොහොම දකින්නේ? මෙන්න මේ හිතේ තියෙන මානසිකත්වය තුළ තියෙන නැගෙන ගුණෝලි ලැබෙන ප්‍රතිඵල. මේ බුදුරයන් වහන්සේලා පසේ බුදුරයන් වහන්සේලා එකට ලෝකේ පහළ වෙනවා කියන එක ධර්මතාවයක් නෙමෙයි. එහෙම ධර්මතාවයකුත් නෙමෙයි. අවුත් එහෙම සිද්ධියක් තමයි. නමුත් මේකට ගෙන්නේ වේ මනසින් වැඩමෝල. මනසින් ඇති කරගත්ත චිත්ත ප්‍රසාදයේ කොයිතරම් යහපතක් විදා කරලා තියෙනවා. ඔබ සතියක්වත් විදා කරන තු පැත්ත කරලා හිටපු එක්තරා උපාසක මහත්තයෙක් අනේ සාදු කිය ජේතවනාරාමයේ පූජා කරන ඉලාදී සාදුකාරයක් දීලා එයාටත් විමානයක් පහළ වුණා. සෞඛ්‍යසා දෙවිලෝ විමානයක් පහළ වුණා. අනේ පිටිසිටු විමානයක් පහළ වුණා. මොගලන් මහරහතන් වහන්සේ ඉදින් සෞඛ්‍යසා දෙවිලෝට වැඩ පෙළාක ජේතවනාරාමයේ වාගේම විමාන දෙකක් දැක්කා. එකක් රිදී විමානයක් ඒ වගේම රත්තරන් විමානයක් උඩින් තියෙනවා ඊට වඩා. ඒක ඊට වඩා විශාල ඒ වගේම ඉහළ තියෙන එකක්. අර විමාන දෙකේ හිස් විමාන දෙක කවුරුවත් නැහැ. කවුද ඒවා ඉන්නේ? කාටද පහළ වුණේ කියලා අනික් දෙවියන්ගේ නැහැ. ස්වාමීන් ජේතවනාරාමයේ පූජා කරන අනිත් පිටු සිටුතුමා. අන්නාර හිදී විමානේ පහළ වුණා උන්වහන්සේ එතුමාට. එතුමා තමයි ඔකට එන්නේ ඉන්නේ. උලති රත්තරන් විමානේ කාගේද? ඒ වගේම ඊට වඩා වටිනව නේද? එදා පැත්ත කියලා බොහොම චිත්ත ප්‍රහාදී සාදුකාර දුන්නා එක්තරා ගිහියේ. අන්න එයාගේ සාදුකාර දෙන්නලාද එයාට පහළ වුණා උල විමානේ. දැන් කාටද මේ විමානේ පහළලා තියෙන්නේ? කල්ලි දීලා මහන්සි වෙච්ච කෙනාට රෙදි විමානය පල්ලේ. හතුලෙන් චිත්ත ප්‍රහාදය මත කරපු කෙනාට හතරන් විමානය කීටත් ඉහිද. දැන් දීපාලිය මොකද කොහොමද ලැබෙන්නේ? තමන්ගේ චිත්ත ප්‍රහාදයේ විශාල වශයෙන් බලපානවා පින බලවත් වෙන්නේ. පින්ඵල මුක්තියට හේතු වෙන්නේ. මේ කර්ම විෂය අචින්තියයි ධර්ම විෂය අචින්තියයි. මේවා ලෝකයාට හිතලා හිටන් මේක කොහොමද වෙන්නේ කියලා හේතුඵල න්‍යායය සියලු ආකාරයෙන් තේරුම් ගන්න බෑ. ලෝතර බුදුරයන් වහන්සේලාට පමණයි සියලු ආකාරයෙන් ඒවා මේ නිරවුල්ව විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු උත්තම සර්වඥ ගෝචර ධර්මයක් සාමාන්‍ය මිනිහ තමන්ගේ මනසට ආව මේ පංචේන්ද්‍රිය ගෝචර මනසක තර්කවාදීකින් ඒක නෙවෙයි ඕක වෙන්නේ කොහොමද කියලා අයින් කරන්න කිව්වොත් එහෙනම් කොහොම කරන්නේ? ඒතර ලෝකයා මුලාවටපත් වෙනවා. මේ වගේ අපි දකින්න ඕනේ යථාර්ථය. ඉතින් මේ බඳු පූජාවක් තියෙනකන් අපි හැමිලියම් කියනවා. ඒ පූජාව දෙනවා ක්‍රම දෙකකට කරනවා. අතහිත දෙන්න පුළුවන් කෙනාට අවස්ථාවක් ලබා දෙනවා. ඉතින්ලම ආරාධනාවක් කරනවා. මේ පූජාවට එන්න ඇවිත් දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමෘත හැම දිනම තමන් තියාගත්ත පූජාව සමනව අතහිත දී ගන්න කියලා අවස්ථාවක් ලබා දෙනවා. දැන් මේ අවස්ථාව තමන්ට තනියෙන් උදා කරගන්න බැරුව හිටපු දිව්‍ය බ්‍රහ්මාදී තැන්පටගෙන නොමිනිස් කොටස්. ඒ උදව්ව ලබා දුන්නාම කොච්චර සන්තෝෂයෙන් ඒක අත ගහ ගන්නවද කියලා නොපෙනෙන නිසා දකින්න. නමුත් මේ අයරවිම පරිදි ඇවිදලා අත ගහන පිරිස ගණන් කරන්න කිව්වොත් එහෙනම් දන්න කෙනෙක් දැක්ක කෙනෙකුට ජීවිත කාලේ ගණන් කරලා ඉවර කරන්න බෑ. එච්චර පිරිසක් අත ගහන. නමුත් ඔක දකින්නේ. අපි යම් අවස්ථාවල දැකලා තියෙන නිසායි කියන්නේ. ඔය ආරාධනාව කරලා හිටන් පූජාවක් තිබ්බ දවසක එක්තරා කාන්තාවක්. එයාට ආවේශයක් තිබුණා. එක්තරා විදිහක මේ අමනුෂ්‍ය ආවේශයක්. එතන පූජාව ඉවර කරලා හිටන් ඒ ගෑනු කෙනා පැත්තකට ගිහින් ඒ පැත්ත බලාගෙන අඬනවා සතුටු වෙවි කෑ ගහනවා. මම මෙච්චර සෙනගක් දැකේ නෑනේ කවදාවත් දැකලා නෑ. පුදුමයි මට පුදුමයි. කවුද මේ සෙනග? කවුද මේ ඉන්නේ කෙනෙක්? අනේ ලස්සන. කොහොම කිය නොයේක් විදිහට කියනවා පපුව අත ගහ ගන්නවා, හූල්ලනවා, උඩ පයින්නවා, දඟලනවා. අර පූජාව තිබ්බ පැත්තේ අහස බලාගෙන. ඒ දඟලුකෙට බොරුවක් නෙමෙයි ඒක ඇත්ත. ඒක එහෙම තිබුණා අපි දන්න දෙයක්. ඒක එහෙම වුණා. ඉතින් ඒ වගේ දැකපු අවස්ථාවල් ඉන්නේ අමනුෂ්‍ය වෙහිච්චයට ඒ පේන අවස්ථා තියෙනවා. ඒ බඳු අවස්ථාවල ඒගොල්ලන් එහෙම කියනවා බාහිර ලෝකයට සාක්ෂියක් වශයෙන් ඒවා දැක්ක හැකි ඒ වෙන සිද්ධි.
ඔයගේ අවස්ථාවල් වල নানা ආකාර ක්‍රම සිද්ධ වෙනවා මිනිස්සුගේ දකින්න. මහා ප්‍රබල යක්ෂය ඔය පූජාවට සම්බන්ධ කරගන්න හතරවරන් දෙවියෝ අරන් එනවා. අලිබන්දලි දඟවැල්ල වගේ දඟවැල්ලෙනි බැඳලා අරන් ඉන්නවා. එකිනෙකට වෙරලා බැඳලා හිටන් විශාල හැයනක් ගෙනහල්ලා ඈත තියාගන්න. තියාගෙන නියෝග කරන කන්දිය පල්ලා පූජාවට. පූජා කරපල්ලා. උඹලත් ඒ පිනක් කරගන්නilla කියලා. මෙහෙම කළා පූජා අවසානයේ අරයි යනවා. නමුත් මේවාදී ලෝකයාට කියන්න බෑ කවදා හරි ලෝකේ විද්‍යාව දිනුනොත් අමනුෂ්‍ය ෆොටෝ ගහලා පෙන්නන්න ඔය වගේ දෙයක් වෙන හැටි. කියන්න පුළුවන් අන්න අර පැත්ත ෆොටෝ ගහලා මේ සිද්ධිය ඇත්තද නැත්ද බලන්න කියලා. මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා. අප්‍රමාණයක් වර සහභාගී වෙනවා. අය සහභාගී වෙන්නේ පැත්ත. ඒතර ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ පින අනුමෝදන් කරනවා අපෙන් අබෙද වෙච්ච අසාධාරණ ලෝකයා කෙබඳු කෙබඳු භාවයේ කිරියත් ඔවුන් කොතන හිටියා. ඊයේ කරා මේ පිටපෙත් පිහිටාවා කියලා. අපි දන්නේ කොහේ ඉන්නවද කියලා. නමුත් යන ක්‍රමයක් තියෙනවා. යතා වාරී වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේ විතෝ දින්නම් පේතාන උපකප්පති. බුදුරණන් වහන්සේ දේශනා කරනවා යන්නේ. උන්න මේ උදකම් වට්ටා යතා නින්නම් පවත්තති ඒව මේ විතෝ දින්නම් පේතාන උප. මේ යන හැටි පෙන්නන තිනා උපමාවක්. මේ වහින මහ ජලයේ, වැහි ජලයේ. වැව්හෙත් පුරවාගෙන ගිහිලා ගංගා පුරවාගෙන ගිහිලා මුහුදට කරා යන්නේ යම්සේද. මෙන්න මේ උපමා පරි තමයි මේ දෙන්න දේ පෙරිතයා කරා යන්නේ. ඒ දෙන නෙන පින්නන් බෝදාගෙන කෙනෙක් කරා යන්නේ. වැස දන්නේ නැහැ මුහුදට යන බව වහිනකොට. ගංගා දන්නේ නැහැ අපි මුහුද කරා වතුරේ එක්ක යනවා කියලා. මුහුද දන්නේ නැහැ මා කරා ගංගාවලින් වහින වතුර එනවා කියලා. නමුත් එක්තරා ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ওই සිද්ධියේ සෙම් වෙන්නේ. මෙන්න මේ වගේ තමයි කෙනෙක් පින් දෙනකොට දෙන කෙනා දන්නේ නැහැ මේ පින යනවද නැද්ද කියලා. ඒ ධර්මතාවය පරිදි පින ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට දන්න කෙනෙක් නැහැ. ඒක එහෙම ක්‍රියාත්මක වෙන්නේ ඇයි කියලා. පුද්ගලයා කරා ලැබෙනවා පුද්ගලයා දන්නේ මං කරා පිනක් ආව කොහෙන්ද ආවේ කියලා. සම්පත්තිය කඩා හැරෙනවා හැරපේ. දැන් මෙයා විශාල සාක්ෂි අතුව ඔප්පු වෙන දේවල්. අපි යමක් දැකීමෙන් කියන්නේ. ඒ වගේ දේවල් අත්දැකීමෙන් ඔය නොමිනිස් ලෝකවල ඉන්න අය ඔය මෙහා ඇවිදලා පින් පෙත් දීලා අන්තිමට බලනකොට ඒ තවත් ඒ වගේ බුද්ධ ක්‍රම වලින් අහපුවාම දැනගන්න හම් වෙනවා. ඉති ගමන් එයා එතන ගිහිල්ලා ඉතින් අහව මෙහෙම දෙවිලෝකෙ ඉන්න. මෙහෙම තැනකට ඉන්න. එහෙම අවස්ථා තියෙනවා. එහෙම අයක කතා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මං හිටියා මෙහි. මම දන්නේ නැහැ මොකක් වුණාද කියලා මං කැරකිලා ගියා එකක් වුණා බලනකොට මම මේ හඳුන් වණේක ඉන්නේ. මේක දෙවිලෝක කියලා දැනගත්තේ පස්සේ. මම දන්නේ නැහැ මට මේ සාන්තිය සුවේ කොහොම ලැබුණාද කියලා. එදා පටන් මට පුදුම සුවයක් තියෙනවා. දැන් මෙහෙම කියනවා ඒක. ආයතනපත් වුණ ආකාරය. ඉතින් මෙහෙම රටාවක් තියෙනවා මේ බුද්ධ පූජෝපහාරයේ පුණ්‍යානුමෝදනාවේදී ලෝක සත්‍යයට ලැබෙන හැටි. එහෙනම් අපි අවලක් අසාධාරණයක් අපෙන් සිද්ධ වෙච්ච අයට සිහි කරලා මේ පින් තේරුම් ගන්න දුන්නා. එයාට වන්දිය ගෙවිලා ඉවරනාට පස්සේ අපි දැන් තවත් වන්දි ගෙවන්න ඉදිරි වෙනවා. අපි කරලා තියෙන පාපයක් නැත්නම් සීමා සහිතයි. නමුත් මේ පින් අප්‍රමාණයි. අප්‍රමාණ පිනකින් ප්‍රමාණවත්තර පාපයට වන්දි ගෙවන්න වෙයිද? හැබැයි ඒක ගෙවෙන්නේ නැති හේතුවක් තියෙනවා. ආමුදුරෝ කිව්වා පූජා 7කට ඉන්න කියලා. අනිය මන්ද එකක් ගියා දෙකක් ගියා හරි අමාරු ලියන්කො කොහොම හරි. වැඩි හරියනවා කියවනේ බලමුකෝ හරියට කියලා. හරියන්නේ නැත්නම් කතා කරනවා කියේ. දැන් මොකේද ඉන්නේ? පූජාවක තිබ්බා. අපෙන් බේරෙන්න මොනවා හරි කළොත් හරියයි කියන එක අහගෙන කොහොම හරි කඩේ වචනේ අරගන්න හදලා. ඕක හිතේ තියන්නේ එහෙම කිව්වම කියලා. අයිසරේ ගිහින් බලා ඉන්නවා පූජා ටික තියලා වැඩි හරියයි බලමුකෝ. හැබැයි හරියන්නේ නැහැ පැත්ත බලාතරින් ඊට පස්සේ යන්නෙත් නැහැ උදේට. යන හැටි යන්න දෙන්නේ නැහැ. බලමු මගේ වැඩි හරියට නම් හරි නැත්නම් කො. දැන් මොකෙන්ද පිළිගන්නේ? කො ඔළුව කො මුලේ. කො හේතුඵල දෙක. මේ මෙහෙම ලෝකයට හරියන්නේ නැහැ. ඉතින් කොච්චර පූජා ටිකක් පින වැඩින්නේ නැහැ නේ. අප්‍රමාණ පින නගන්නේ කොහොමද? ඒතර යාර ඒක ලැබෙන්න ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පහක් තියෙන්න ඕනේ. ඔය කියන එක ඔප්පු වෙන්න සිද්ධ වෙන්නේ. ඕක මේ හේතුඵල න්‍යාය දක්වපු සත්‍ය විශ්වාසය තියෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම රටාව කරේ විශ්වාසයක් තියෙන්නත් ඕනේ. ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඊට අනුකූලව ඔහු සැනසුම දකින්න ඕනේ. ඒ තුල ලැබෙන සැනසුම විශ්වාසය තියෙන්නත් ඕනේ. සීලණිය තියෙන්නත් ඕනේ. ශික්ෂණිය වෙන්නත් ඕනේ. අලෝපදේ සමහ ගුණී යුක්ත වෙන්න ඕනේ කරන කටයුතු කරනකොට. ඒ වගේම දැනුවත් වෙලා තියෙන මේක ලැබෙන්නේ මෙන්න මේ ක්‍රම රටාවෙන් හේතුඵල න්‍යාමයේ මේකයි කියන්නේ. සුත තියෙන්න ඕනේ. ඒ වගේ පරිත්‍යාගශීලී මානසිකත්වයක් තියෙන කිසිම ලෝභකමකින් බැලගන්න එකක් තමන්ට ආපහු බඩවලා ගන්න බලාගෙන එකක්වත් මේක කෙරෙන හිතයි මේක කරන්නේ ආදි වශයෙන් අදහස් ගන්නේ නැතුව. අවංකවම ಗುಣ උපහාරයේ තේම මම කරනවා. ඒ පරිත්‍යාගශීලී මානසිකත්වයේ තියෙනවා. ඒ තුලින් ලැබෙන හේතුඵල න්‍යාමයේ දකින්නාව ප්‍රඥාව පහළලා තියෙනවා.
මෙන්න මේ කරුණු පහ තිබිච්ච කෙනෙක් ওই පූජාවට හිටියොත් පළවෙනි වතාව තිබහමත් ඇති. ඒක වතාවෙන් මත විදිහ සුද්ධ වෙනා නිදහස ලබනවා. සිය වතාව පූජාවට තිබ්බත් අර මානසිකත්වයේ තේරුම් ගන්න බැරි මානසිකත්වයක් තිබ්බහම අර පින බලවත් වෙන්නේ නෑ ඒ කියන තත්ත්වය. ඒක අපිට ලෝකයාට කියන්න බෑ. මේ පූජාවට හිටියොත් මගේ වැඩේ හරියනද ඇහුවොත් ඔබ හරියට කරගත්තොත් හරියයි නැත්නම් නෑ. අපිට කියන්න තියෙන්නේ එච්චර. හරියට කරගන්නේ කොහොමද? බණ අහලා තේරුම් අරගන්න මේක මොකද්ද මේකේ වෙන්නේ මොකද්ද නොදන්න දේ අහලා තේරුම් අරගෙන. හරියට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහ විශ්සලා උදා කරගන්න. මෙන්න මේ පහ උදා කරගෙන ඉඳලා වැඩේට බහින්ද එදාට සාර්ථකයි. මම හොඳට පැහැදිලිවම දකින්න දෙයක් ඕන. ඉතින් අපි හරියට කොහොම හරි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහ ඇති කරගෙන ඒ තුලින් උදෙන්ට එන්නේ. ඒතර මේ පූජාවල් වලින් ඔය කියන්නා වූ தත්ත්වෙ මතුවලා එනවා. අයහපත් කර්මයන්ගෙන් ඒව දවා හැරින්න ඔය ක්‍රමයේ. බුදුරජාණන් වහන්සේ ඔක තමයි මෙත් වැඩිම කියන්නේ. මෙත් වැඩිම කියන්නේ සීල සත්‍ය නිදුකෙත් අකී කීයට හරියන්නේ. නිවනට මුල් කරන පින්දහම් කරලා. ඒ පින ලෝක සත්‍යයට අප්‍රමාණ ලෝක සත්‍යයට අඩුවක් නැතුව පතුරවන්න ඕනේ. මේ පැතිරීමේදී උන්ට ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන යමක් වෙනවා ඒකත් ගෙවෙනවා. සුගති ගුණයෙන් බලාපොරොත්තු වෙන යමක් වෙනවා ඒකත් වෙනවා. නිවනට අනුකූල වන්නා හිත පිටානේ බලාපොරොත්තුක් වෙනවා ඒකත් උපනිශ්‍රේ ලැබෙනවා. සියල්ලෙන් පූර්ණයි. ඉතින් විශේෂ වෙන්නේ ඒකයි. ඉතින් විශේෂ වෙන්නේ ඒකයි. ඉතින් විශේෂ වෙන්නේ ඒකයි. ඉතින් විශේෂ වෙන්නේ ඒකයි. ඉතින් විශේෂ වෙන්නේ ඒකයි.